समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस शृण्वन्तु सद्गुणोक्तं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बपापस्य करणं कुशलस्य उपसम्पदा सचित्तपरियोगपनम् एतं बुद्धशासनम् ईशपतनारायण सेनासनයේ නිර්මාතෘන් වහන්සේ වන අතිපූජනීය ගෞරවනීය මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මා පැවිදි භූමියට පත් කළා වූ මාගේ ගුරුමෑණියන් වහන්සේගෙන්ද අවසරයි. මේ අවස්ථාවේ මෙතනට වැඩමවා වදාළ සියලුම මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා පුත්ති සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස මේ අවස්ථාවේදී ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව මෙතන එක රාශී වෙලා සිටින්නේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කිරීමට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පාරමී පුරණ කාලේ, ඒ කියන්නේ සාරාංශකයේ කල්පලක්ෂයක් පුරාවට බෝධිසත්වයන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ඉතාමත් මහත් වූ දුක්ඛ ස්කන්ධයක් විඳලා තමයි මේ බුද්ධත්වයට පත් වුනේ. තමන්ගේ රාජ්‍ය, තමන්ගේ දූ දරුවන්, ඒ වගේම තමන්ගේ ශරීරයේ කොටස් මේ සියලුම දේ දන් දීලා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෙස බුද්ධත්වයට පත් වුනේ. ඉතින් පින්වතුනි, මේ අපේ මේ ජීවත් වෙන කාලය වන විට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය අපිට අසන්නට ලැබෙනවා. ඒ වගේම මහා සංඝරත්නයේද ධර්මයේද අපිට දකින්නට අසන්නට ලැබෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ධර්මයක් අසන්නට කලින් මුලින්ම අපි හොඳින් ඒ ධර්මයට සවන් දීලා අපි ඒ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. ඊට පස්සේ අපි ඒ ධර්මය අපේ සිතේ හොඳින් ධාරණය කරගන්නට ඕන. ඊට පස්සේ තමයි අපි දේශනා කරපු ධර්මය අපි හොඳින් ශ්‍රවණය කරලා අපේ හිතේ ධාරණය කරගත්තු ධර්මය අනුව අපි හැසිරෙන්නට ඕන. අන්න ඒ තුලින් කෙනෙක්ට මේ අරහත් ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. පින්වතුනි, අපි මේ ශ්‍රද්ධර්මය අසන්නට ඕනේ. පින්වතුනි, අපි පෙර ආත්ම භාවයේදී අපි කරගත්තා වූ යම්කිසි කුසලයක් අපිට මරණයට පත්වන අවස්ථාවේ අපිට මතක් වුණු නිසා තමයි අපි මේ වගේ උතුම් වූ මනුෂ්‍යත්වයක් ලැබලා තියෙන්නේ. මේ මනුෂ්‍ය භාවයක් ලැබලා තියෙන්නේ. අපි ඒ විදිහට ලබා ගත්තා වූ අපේ මනුෂ්‍ය භාවය ගැන අපි හිතන්නට ඕනේ. ඇයි අපි මේ විදිහට මනුෂ්‍ය භාවයක් ලැබුවේ? අපි ගිය ආත්මයේ අපි ජීවත් වෙලා ඉද්දී අපි හොඳින් සිල් රැකලා, අපි හොඳට දානේ දීලා, ශ්‍රද්ධාවෙන් යුක්තව අපි දන් දීලා, ඒ වගේම නොයෙකුත් පින්කම් කරලා තමයි අපිට අපි ලබා ගත්තා වූ ඒක රාශී කරගත්තා වූ පින්වලින් ඒ කුසලයන් අපිට මතක් වෙලා අපි නැවත මේ මනුෂ්‍ය භාවයක් අපි ලැබලා තියෙන්නේ කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට මේ අරහත් ත්වයට පත් වෙන්නට අපි දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වඩවන්නට ඕන. අන්න එතකොට අපි මුලින්ම පටන් ගන්න දානේ. අපි දන් දෙනකොට
අපි හොඳට තුසිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන් යුක්තව අපේ හිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි යන මේ ත්‍රිවිධ රත්නයන් කෙරෙහි හොඳින් හිත පහදවාගෙන තමයි අපි මේ දාණය දෙන්නට ඕන. අපි ධර්මයේ පිළිබඳ, සංඝ රත්නයේ පිළිබඳ, බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව තමයි අපි දන් දෙන්නට ඕන. අන්න එතකොට අපේ දාණය මහත්ඵල මහානිසංස භාවයට පත් වෙනවා. ඒ තුලින් අපිට ලොකු කුසලයක්, ලොකු ආනිසංසයක් අපිට ලැබෙනවා. ඒ වගේම ඒ විදිහට අපි දන් දෙනකොට පින්වතුනි අපිට ඒක අපි දන් දීලා මහා ශ්‍රාවක සංඝ රත්නය විසින් අපිට අවසානයේ බුක්තානුමෝදනා ධර්ම දේශනා කරනකොට ඔබ අහලා ඇති ඒ ධර්ම දේශනාවේදී උන්වහන්සේලා දේශනා කරනවා ඔබ මේ කරගත්තා වූ මේ දන් දීමේ කුසල විපාකය ඔබ අනුගාමික නිදානයක් ලෙසින් ඔබ පසුපස එනවා කියලා. මොකද්ද පින්වතුනි මේ අනුගාමික නිදානය කියන්නේ? බුදුරජාණන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා නිදානයන් 4ක් ගැන. ඒ තමයි තාවර නිදානය, අංග සම නිදානය, ජංගම නිදානය, අනුගාමික නිදානය කියන මෙන්න මේ නිදාන 4. තාවර නිදානය කියන්නේ අපි යම්කිසි කෙනෙක් මේ ලෝකේ මනුෂ්‍යත්වයක් ලැබලා අපි හොඳින් ඉගෙනගෙන ඊට පස්සේ හොඳ රැකියාවක් කරලා තමන් විසින් ඉතාමත් වෙහෙස වෙලා මේ හොයා ගන්නා වූ මුදල් වලින් තමන් ලස්සන නිවසක්, ඒ වගේම ලොකු ඉඩකඩක්, මෙන්න මේ දේවල් අපි මිලදී ගන්නවා. අන්න ඒ දේවල් කිසිම කෙනෙකුට හොලවන්නවත් කොහෙටවත් ගෙනියන්නවත් බෑ. ඒ දේවල් ඒ තිබ්බතනම තියෙනවා. අන්න ඒ විදිහට ස්ථාවරව පවතින නිසා තමයි ඒවට තාවර නිදානය කියලා කියන්නේ. ඒ වගේම ජංගම නිදානය තමයි දෙවෙනි නිදානය. මේ ජංගම නිදානය කියන්නේ අපි මේ තැන්පත් කරගත්තා වූ ඒ නිදානය අපිට කොහේ හරි අරන් යන්න පුළුවන්. ඒ කියන්නේ ජංගම නිදානයේදී හඳුන්වලා දෙන්නේ අපේ දූ දරුවෝ මුණුපුරාදී නෑදෑය දැසිදස්සන් ස්වාමි භාර්යාවන් මෙන්න මේ අයට තමයි ජංගම නිදානය කියලා කියන්නේ. මොකද මේ අයව අපිට එහෙම අරගෙන යන්න පුළුවන්. යාන වාහන ආදී අපිට එහෙම රැගෙන යන්න පුළුවන්. අන්න ඒවාට තමයි ජංගම නිදානය කියලා කියන්නේ. ඇයි පින්වතුනි අපිට මේවා නිදාන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අපි නිදානයක් කියලා අපි අහලා තියෙන්නේ ඉතාමත් වටිනා වස්තුවක්. මේ ලෝකේ සෑම කෙනෙක්ම සලකන්නේ නිදානය කියන එක ඉතාමත් වටිනා කියන වස්තුවක් විදිහට. එතකොට මේ ඉඩකඩම්, යාන වාහන, දැසිදස්සන්, ස්වාමි භාර්යා මෙන්න මේ සියලුම දෙනා නිදානයක් ලෙස සලකන්නේ මේ දේවල් වටින වස්තුන් නිසා. මොකද පින්වතුනි අපිට මේ දේවල් වටින වස්තුන් නෙන්නේ. අපි කැමති නැහැ අපෙන් ඇවිල්ලා කවුරු හරි ඉල්ලුවොත් ඔබේ දරුවා දෙන්න මට, ඔබේ ස්වාමියා භාර්යාව දෙන්න මට කියලා. ඔබ කිසි කෙනෙක් ඒ දෙයට පෙළඹෙන්නේ නැහැ. මොකද තමන්ගේ ඇහක් රකින්නවා සේම තමයි තමන්ගේ දරුවන් රකින්නේ. අන්න ඒ නිසා පින්වතුනි කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගේ ඒ ස්වාමි භාර්යාවන් දැසිදස්සන් මෙන්න මේ අයව දානයක් විදිහට පූජා කරගන්න, පරිත්‍යාග කරන්න. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා ජංගම නිදානයක් කියලා. ඒ වගේම අංග සම නිදානය. පින්වතුනි අපි අහලා තියෙනවා උගතමනා ශිල්පයමයි මතු රැකෙනා කියලා. ඒ කියන්නේ අපි ඉගෙනගත්තු ශිල්පය, අපි ඉගෙනගත්තු දැනුම, අපි ඊටමත් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරයෙන් අපි ලබාගත්තා වූ ඒ දැනුම, අපේ ශිල්පය කිසි කෙනෙකුට ගන්න බැහැලු. රජ කෙනෙකුටවත්, අපේ නෑදෑයන්ටවත්, හොර හතුරෙකුටවත් උදුර ගන්න බැරි දෙයක් තමයි දැනුම ශිල්පය කියන්නේ. මේ අංග සම නිදානය කියන්නේ අන්න ඒ දේවල් වලට. අපි ලබා ගන්නා වූ දැනුම ශිල්පය අපේ ජීවිතේ පවතින තාක්කල් අපිට මේ දේවල් උපකාරී වෙනවා. අන්න ඒක නිසා ඒව නිදානයක් විදිහට අපි තැන්පත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ 4 වෙනි නිදානය තමයි අනුගාමික නිදානය කියන්නේ. අනුගාමික නිදානය කියන්නේ තමන් විසින් කරගන්නා වූ පුණ්‍ය කටයුතු. මෙන්න මේ පුණ්‍ය කටයුතු කියන්නේ දාන සීල භාවනා ආදී මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්
තමා මේ පුණ්‍ය කටයුතු වලට පුණ්‍ය කටයුතු වලට අයත් වෙන්නේ. තමා විසින් දන් දෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් වටිනා කියන පින්කම් කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් තුලින් අපිට යම්කිසි කුසලානිසංසයක් ලැබෙනවා. යම්කිසි පිනක් අපිට එක් රැස් වෙනවා. අන්න ඒ දේවල් අපිට මෙලව අපිට විපාක දෙනවා වගේම පරලොවදී අපිට විශේෂයෙන්ම විපාක ලැබෙනවා. තතෝනස්සක මන්වේති ඡායාවාන පායිනි. අපි කරන ලද යම්කිසි පුණ්‍ය ක්‍රියාවක් හේතුවෙන් අපේ පසුපසින්නේ සැප විපාක එන්නේ කොහොමද? තමන්ගේ සෙවණැල්ල වගේ. අපිට පුළුවන් ද අපේ සෙවණැල්ල කවදාවත් වෙන් කරලා දාන්න බෑ. ඒක අපි ඉපදුන දවසේ ඉඳලම අපි පස්සෙන් එන දෙයක්. අන්න ඒ සෙවණැල්ලට තමයි බුදුරජාණන් වහන්සේ ධම්මපදයේදී උපමා කරන්නේ මෙන්න මේ පිනක් කරලා අපිට ලැබෙනා වූ සැප විපාකය. මෙන්න මේ විදිහට පින්වතුනි පුණ්‍ය ක්‍රියා මෙන්න මේ අංග සම නිදානය කියන එක තමයි බුදුරජාණන් වහන්සේ නිදිකණ්ඩ සූත්‍රයේදී පෙන්වා දෙන්නේ අපිට වටිනාම කියන නිදානය විදිහට. මොකද අපේ මේ ඉඩකඩම් දැසිදස්සෝ ඒ වගේම ස්වාමි භාර්යාදී මුණුබුරන් මේ දැනුම ශිල්පය මේ දේවල් අපිට නැති වෙලා යන්න පුළුවන්. අපිට ලැබෙන මුදල් රන් භාණ්ඩ මෙන්න මේ කියන වටිනා වස්තුන් කෙනෙක් පොළව හාරලා වතුර උල්පත් මතුවෙන තරමට හාරලා මේ දේවල් කාඩවත් ඔක්කිය හංගන්න පුළුවන්. හැබැයි සමහරක් විට ඒ වගේ Tamanට ආයෙත් නැවත දේවල් ගන්න බලනකොට ඒ සලකුණු Tamanට අමතක වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් ඒ ධනෙට උරුමකම් කියන තව කෙනෙක් අපිට සතුරෙක් වගේ ඉඳලා අපිට හොරෙන් ඒ දේවල් අරන් යන්න පුළුවන්. ඒ වගේම යක්ෂ නාගයෝ මේවට අරගෙන ඒවා අරගෙන යන්න පුළුවන්. ඒ වගේම අපිට මහත් විනාශයකදී ඒ දේවල් නැති වෙලා යන්න පුළුවන්. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ පාවර ජංගම අංග සම කියන මේ නිදාන තුන අපිට අහිමි වෙලා යන්න පුළුවන් අවිනිශ්චිත නිදානයන් තුනක් විදිහට. නමුත් හිමුතුණිය අපිට මේ අනුගාමික නිදානය කියන එක මේ ලෝක විනාශය මේ කල්ප විනාශය වෙලා මේ සියල්ලම සුන්නා දූලි වෙලා ගියත් අපිට මෙන්න මේ අපි කරගත්තා වූ යම්කිසි පිනක් කුසලයක් තියෙනවා නම් අන්න ඒ දේ නැති වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම පින්තුනි මෙන්න මේ විදිහට අපි හිතන්න ඕන අපි මේ සාව මහත් වූ පින් කුසල් රැස් කරගෙන අපිට සංසාරයේ මේ පින් හේතුවෙන් කුසල් මේ තමන් කරගත්තා වූ පින් හේතුවෙන් අපිට දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ආදී සුගති තලයන් වල මනුෂ්‍ය ලෝකයේ ආදී සුගති ආත්ම භාවවල අපිට උපදින්නට හේතු වෙනවා කියලා. නමුත් පින්තුනි කෙනෙක් මේ මෙච්චර පින් කරලා තමන්ගේ ජීවිතේ තිබෙන තාක්කල් තමන් පින්ව රැස් කරපු කෙනෙක් වුණත් බැරිද එක දවස් 7කට වුණත් අපාය යන්න පුළුවන්. මල්ලිකා දේවිය කියන්නේ මේ බුද්ධ ශාසනය දෙන්න පුළුවන් එකම නිදානය එකම දානය සහ එකවරක් දෙන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කාලේ එකම වරක් දෙන්න පුළුවන් එක්කෙනෙකුට දෙන්න පුළුවන් දානය. ඒ තමයි අසදෘශ මහා දානය. මේ මල්ලිකා දේවිය තමයි මේක සංවිධානය කරලා මේ දානය කුසල රජතුමාට දෙන්න සැලැස්සුවේ. අන්න ඒ වගේ මහා පිනක් කරගත්තු මල්ලිකා දේවිය නිරේ උප්පත්තිය ලැබුවා. ඒක තමන් විසින් කරපු අකුසල කර්මයක් නිසා. ඉතින් පින්තුනි ඒ වගේම අපි දැකලා තියෙනවා. අපිට පින් කරලා අපිට මනුෂ්‍යාත්මයක් ලැබෙන්න පුළුවන්. නමුත් අපි දැකලා තියෙනවා මෙන්න මේ ආයතන 6 හරියට පිළිහිටලා නැති අය. ආයතන 6 කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මොළය කියන මෙන්න මේ ආයතන 6. පින්තුනි අපි මේ සමාජයේ ඕනතරම් දැකලා තියෙන ඇස් පේන්නේ නැති අය, කන් ඇහෙන්නේ නැති අය, ඒ වගේම පිස්සු හැදිච්ච කට්ටිය, ඇවිද ගන්න බැරි අය, අතපය නැතුව උපදින අය, මොනවා හරි දෙයකින් තමන්ගේ අතපය කකුල් නැති අනතුරකින් හරි නැති වෙලා දුක් විඳින අය. මෙන්න මේ ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති අය කවදාවත් ලෝකේ දැකලා නැහැ. ලෝකේ ශබ්ද අහලා නැහැ. එයාලා ගොඩක් ආසයි මේ ලෝකේ දකින්න. ඒ වගේ මේ ලෝකේ තියෙන ශබ්ද අහන නමුත් අපිට මේ ආයතන 6 ලැබිලා තියෙනවා.
පින්වතුනි අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ මනුෂ්‍ය භාවයක් ලැබුවා අපිට මේ ආයතන හයත් හොඳට තියෙන්න ඕනේ අපේ මේ නිවන් මාර්ගය කරා යන්න. ඒ කියන්නේ අපි හොඳට පින් කරලා කුසල දහම් රැස් කරලා ඒ තුලින් අපි සුගතිආත්ම භාවයක් ලබා ගන්නවා. නමුත් අපේ මේ ආයතන හය පිරිසිදුව පිහිටලා තියෙනකොට අපිට හොඳින් තවත් පුළුවන් අපිට ඉක්මනට මේ ධර්ම අවබෝධයටපත් වෙන්න නිවන් මාර්ගයේ යන්න. ඒ වගේම පින්වතුනි අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා අපිට මේ ආයතන හය තිබිලා අපි සමහර විට මේ බුදුදහම අහන්නවත් නැති ප්‍රදේශයක ඉපදුනොත් මේ බුදුදහම අහන්නවත් නැති රටක ඉපදුනොත් සමාජයක ඉපදුනොත් යම්කිසි පවුලක ඉපදුනොත් අපිට ඒත් බෑ මෙන්න මේ නිවන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. මොකද අපි සද්ධර්මයක් දන්නේ නැහැ. ඒ හේතුවෙන් අපිට අපේ මේ නිවන් මාර්ගය ඇහිරිලා යනවා. පින්තුනි ඒ වගේම මේ සුභ මානවකයා කියන මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඇයි මේ ලෝක මිනිස්සු එක එක විදිහට උපදින්නේ කියලා. සමහර අය අතපය නැතුව උපදිනවා, සමහර අයට හොඳට ආයුෂ තියන අය ඉන්නවා, සමහර අයට හොඳට ධනය පිරිවර සැප සම්පත් තියන අය, ඒ වගේම සමහර ඉතාමත් බුද්ධිමත් අය ඉන්නවා, ඒ වගේම බුද්ධියක් නැති මෝඩ මිනිස්සු ජීවත් වෙන. ඇයි මෙහෙම මේ වගේ මිනිස්සු අතර මේ වගේ ලොකු විෂමතාවයක් තියෙන්නේ කියලා සුභ මානවකයා දිනා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කරුණු 14කින් සුභ මානවකයාට පැහැදිලි කරලා දෙනවා ඇයි මේ මනුෂ්‍ය ලෝකයේ තුල මනුෂ්‍ය ආත්මභාවය වටිනවා කියලා අපි අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා ඒ මනුෂ්‍ය ආත්මයේ මේ මනුෂ්‍ය ජීවිතේ යම් ලොකු විෂමතාවයන් තියෙනවා. අන්න ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් කරන ලද පෙර කුසල අකුසල කර්ම මෙන්න මේ පින් පව් නිසා තමයි මේ දේවල් සිදු වෙන්නේ. තමන් යම් කිසි පිනක් රැස් කරොත් අන්නේ පිනට අනුව අපේ ඊළඟ ආත්මයේ භවය සැකසෙනවා. ඒ වගේම තමන් යම් කිසි පවක් සිද්ධ කරොත් අපේ ඊළඟ ආත්ම භාවය ඒ විදිහට සැකසෙනවා. පින්වතුනි අපි ධම්මපදයේදී අහලා තියෙනවා මේ පින කියන එක අපි මෙලවත් සතුටු වෙන්න පුළුවන්, පරලොවත් සතුටු වෙන්න පුළුවන් දෙයක් කියලා. ඒ වගේම පව කියන එක මෙලවත වෙන්නත් පුළුවන්, පරලොවත වෙන්නත් පුළුවන් කියලා. අන්න ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පින වගේම පව කියන එක මෙලව පරලොවදී විපාක දෙනවා කියලා. ඉතින් පින්වතුනි අපි මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබා ගත්තාම අපි හිතන්න ඕන ඇයි අපිට මේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුණේ කියලා. අපි යම්කිසි සමාජයකට කොටු වෙලා අපි ජීවත් වෙලා හරියන්නේ නැහැ. මිනිස්සෙක් කියන්නේ මන උස්සසීදී මිනිස්සු. මිනිසයා කියන්නේ උසස් මනසක් තියෙන කෙනෙක්. අපි මේ මිනිස්සෙකුට කියලා දෙන කිසි දෙයක් තිරිසන් සතෙකුට, පෙරේතයෙකුට, යක්ෂයෙකුට කිසි ඒ වගේ අයට තේරෙන්නේ නැහැ. නමුත් මිනිසයා කියන කෙනාට උසස් බුද්ධියක් තියෙන, උසස් මනසක් තියෙන. අන්න ඒක නිසායි මිනිසයා කියලා කියන්නේ. අපි එහෙනම් මේ යම්කිසි මේ රාමුවක් තුල අපි මේ සමාජයේ හිර වෙලා ඉඳලා හරියන්නේ නැහැ. මිනිස්සෙක් කියනකොට අපි වෙනස්ම විදිහකට අපි හිතන්න ඕන. පින්වතුනි අපි මේ මිනිස්සෙක් වෙලා ඉපදුනහම පුංචි කාලේදී අපි දරුවෙක් විදිහට ලදරු කාලය ගත කරලා ඊට පස්සේ පෙර පාසල් යනවා කියලා ඔන්න මේ සමාජයට හුරු කරන්න පෙර පාසල් යවලා යම්කිසි දැනුමක් සහ සමාජයේ හැසිරෙන්න ඕන ආකාරය සාර ධර්මයන් ආදී පුංචි දේවල් උගන්වලා ඊට පස්සේ පාසල් යවනවා. අවුරුදු 13ක් තිස්සේ මේ පාසල් ගිහිල්ලා ඒ විභාග වලින් පාස් කරලා ඊට පස්සේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙනවා. මෙන්න මේ විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙලා තමන් ලබා ගන්න ඒ ජයග්‍රහණයන් තුළ තමාගේ දියුණු කරගත්තා වූ විෂයන් වලට සරිලන විදිහට තමන්ට උසස් රැකියාවක් ලැබෙනවා. පින්වතුනි අපි මේ ලෝකෙ ඉපදිලා ඉගෙනගෙන රැකියාවක් කරගෙන ඊට පස්සේ විවාහයක් කරගෙන තමන්ගේ ධර්මාලයන් සමග ජීවත් වෙනවා. මෙහෙම ටික කාලයක් ඉන්නකොට අපි වයසට ගිහිල්ලා අපි මැරිලා යනවා. සමහරක් විට මේ ගෙවූ ජීවිතේ ඉතාම දුක්ඛිත වෙන්න පුළුවන්. සමහරක් කෙනෙකුට මේක සැපවත් ජීවිතයක් වෙන්න පුළුවන්. වයසට චූටි කාලයේදී දුක් විඳලා
හරියට කන්න වේලක්වත් නැතුව ඉන්න තැනක් නැතුව දුක් විඳලා ලොකු අවසානයේ හොඳ රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් තමන්ගේ උත්සාහය වීරය තමන් පෙර කරන ලද පින හේතුව. නමුත් සමහර විට එහෙම සතුටින් ඉඳලා අපි වයසට යනකොට අපිට නොයෙකුත් ලෙඩ රෝග හැදෙනවා. වර්තමානයේදී කියන්න බැරි තරම් විශාල ලෙඩ රෝග ප්‍රමාණයක් හැදෙනවා. මෙන්න මේ ලෙඩවලට අපි ගොදුරු වුණොත් කොච්චර සල්ලි දේපල, කොච්චර දරුවෝ, කොච්චර දැසිදස්සන්, තමන්ගේ ස්වාමි භාර්ය, අම්මා තාත්තා පවා හිටියත් මෙන්න මේ ලෙඩ දුක්වලට ගොදුරු වුණාම අපිට ඒ දැනෙන වේදනාව, ඒ දැනෙන දුක අපිට කියලා ඉවර කරගන්න බෑ. අපිට ඒ දුක අපේ තියෙන වේදනාව තව කෙනෙකුට අපෙන් ඉල්ල ගන්න බෑ. අපි මුළු ජීවිතේ පුරාවටම අපි ආදරය කරන තමන්ගේ අම්මට තාත්තටවත් මෙන්න මේ ලෙඩ දුක් වලින් නවත්වන්න එයාලටවත් බෑ. අපිව බේර ගන්න කාටවත් බෑ. අපි මෙහෙම ජීවත් වෙනකොට සමහරක් විට වයසට ගියපුවාම ජරා ජීර්ණ තත්වයට දිරපු ශරීරයක් තමයි අපිට තියෙන්නේ. තරුණ කාලයේදී තිබ්බ සුන්දර පෙනුම වයසට යනකොට නැහැ. දත් හැලිලා, කොණ්ඩේ ඉදිලා, හැම රැලි වැටිලා, ඇස් වලින් කබ කඳුළු ගලනවා, කෙලසෙන සතු ගලනවා. මේ වගේ ඊටාම පිළිකුල් සහගත ශරීරයක් තමයි අපිට උරුම වෙන්නේ. නොයෙකුත් ලෙඩ රෝගවල හැදිච්ච හරියට කඩාගෙන වැටෙන දින දිරච්ච ගහක් වගේ. ඒක ගහේ තියෙන පොත්තක් ජරා වෙලා, ඒ වගේම ඇතුලේ කඳක් නතු මේ දේවල් දිරලා ඒ කොළ වල පාට වෙනස් වෙලා මල් ගෙඩි හැදෙන්නේ නැති මේ වගේ ඊටාම ජීර්ණ වූ ගසක් ලෙස අපේ ශරීරයක් දක්වන්නට පුළුවන්. එතකොට තමන්ගේ දරුවන් මුණුබුරන් තමන්ව සමහර විට ගිහිල්ලා මහලු නිවාසයකට දාන්න පුළුවන්. අපේ ගෙදර ඔයාව තියාගන්න බෑ, ඔයා හරිම ජරාවට ඉන්නේ. එහෙම කියලා එයාලා ගිහින් දාන්න පුළුවන්. සමහර විට රැකියාව නිසා එයාලා එහෙම ගිහිල්ලා දාන්න පුළුවන්. නමුත් තමන්ට ඇති වෙන්නේ ඊටම දුකක්. මොකද තමන් පොඩි කාලේ ඉඳලා අපි ආදරෙන් හදාගත්තු දරුවන් තමන්ට මේ වගේ කරනකොට මේ වගේ දුකක් තව කෙනෙක්ට ලැබෙන්න එපා කියලා ගොඩක් මේ වගේ මහලු දෙමව්පියන් ප්‍රාර්ථනා කරනවා. ඇයි පින්වතුනි මේ වගේ දුකක් අපිට ලැබිලා තියෙන්නේ? මෙන්න මේ සමාජයේ සම්මත කරගත්තු යම්කිසි රාමුවක් නිසා. ඒත් අපි හැමෝම මේ රාමුවට කොටු වෙන්න ඕන නැහැ. යම්කිසි කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන, ශ්‍රාවක සංඝ රත්නය පිළිබඳව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි හොඳ ආකාරයේ අවබෝධයක් තියෙනවා නම් අන්න ඒ කෙනාට හොඳ ප්‍රඥාවක් තියෙනවා. අන්නේ ප්‍රඥාව තුළින් අපිට ලෝකය දකින්න පුළුවන්. පින්වතුනි, අපි අහලා තියෙනවා ස්ටීවන් හොකින් කියන මේ විද්‍යාඥයෝ, ඒ වගේම අත් දෙක නැතුව චූටි කකුල් දෙකක් තියෙන නික් කියලා දේශකයෙක් ඉන්නවා. මෙන්න මේ වගේ අය චූටි කාලේ ඉඳලා එයාලා දුක් විඳපු අය. නොයෙකුත් ලෙඩ රෝගයන් වලට ගොදුරු වෙච්ච කට්ටිය. නමුත් එයාලා ලෝකේ ලබා ගන්න පුළුවන් ලොකු පිළිගැනීමකට ලක් වෙලා ඉන්නවා, පැසසුමකට ලක් වෙලා ඉන්නවා. නමුත් අපිට හිතන්න පුළුවන් මේ කට්ටිය ඇත්තටම දිනලා කියලා. ඒ අය හිතන්න පුළුවන් අපි ජීවිතයේ උපරිම විදිහට අපි දිනලා ඉන්නේ කියලා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයට අනුව අපි කිසි කෙනෙකුට හිතන්න බෑ ඇත්තටම එයාලා මේ ලෝකෙ දිනලා ඉන්නවා කියලා. මොකද එයාලා දිනලා නම් ඇත්තටම දිනලා එයාලගේ ඊළඟ ආත්මයක් එයාලට නැති වෙන්න ඕන.